අසිරිමත් සම්බුදු සරණ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදන් අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන ඔබ ශ්‍රවණය කරන්නේ. අද දවසේ දහම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ අංක 96න් 4 මුල්ලේගම හෝමාගම යන ලිපිනේ පදිංචි පින්වත් රංජීව සිනිවිරත්න මහත්මයා, චමිලා ඉරෝෂිනී මහත්මිය සහ චනුත් දුලේන් පුතා. මේ පින්වතුන් බොහෝ දිනාට සිත් පිනිස අද දවසේ තමන්ගේ ජීවිතයටත් අප්‍රමාණ පින් රැස් කර ගැනීම මුල් කරගෙන අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඔබට විශාල භාග්‍යයක් දසදහසක් ලෝක ධාතු කම්පා වූ ලෝක ධාතු දසදහක් කම්පා වුණා කියලා සූත්‍ර දේශනාවේ තියෙන්නේ. ඒතකොට දසදහසක් ලෝක ධාතු කම්පා වූ සූත්‍ර දේශනාවක් ඔබට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ සිහි කරමින් අන් අයට අහන්ට සලස්වීම ඔබ ධර්ම දානමේ වශයෙන් කරන විශාල යහපතක් කියලා හිතලා සන්තෝෂයටපත් වෙන්න ඕන. ඉතින් අපි මේ කාලේ කතා කරමින් හිටියේ බ්‍රහ්මජාල සූත්‍රය. දැන්ට ඔබට තේරෙනවා අපි දැන් වැඩසටහන් කිහිපයක්ම බ්‍රහ්මජාල සූත්‍රය හා සම්බන්ධ කළා. එතකොට තේරෙනවා මේක තනි වැඩසටහනකට, පොය වැඩසටහන්, මාසික වැඩසටහන් හෝ එහෙම නැත්නම් කෙටි ධර්ම දේශනාවකට පැයකටමාරකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හුදෙක් මේ වාගේ වැඩසටහනකදී පවා අපි මේ කියවලා පොඩි සටහනක් දාගෙන මතක තියාගෙන ඒ අනුසාරයෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. වචනයෙන් වචන ඉගෙන ගන්නවා නම් මේ බ්‍රහ්මජාල සූත්‍රය පින්වතුනි බොහෝ කාලයක් ඉගෙන ගන්න ඕන. මේ දේශනා අටුවාවේ තියෙනවා මේ එක ගැටයක් ලිහෙන වාරයක් පාසා. ඒ කියන්නේ එක දෘෂ්ටියක් හටගත්ත විදිය දේශනා කරනවානේ. ඒ දේශනා කිරීමේ වාරයක් පාසා පොළොව කම්පා වුණා කියලා. එතකොට මේ දෘෂ්ටි 62 විස්තර කරලා ඉවර වෙනකොට 62 වාරයක් කම්පා වුණා කියලා අටුවාවේ විස්තර තියෙනවා. සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙනවා මේ ධර්ම දේශනාව සිද්ධ කරපු මොහොතේ දසදහසක් ලෝක ධාතු කම්පා වුණා කියලා. ඇත්තටම ඉච්ඡරම අනුභවයි, ගම්භීරයි මේ බ්‍රහ්මජාල සූත්‍රය. ඒතර මේ දේශනාව මොල්ලුනේ මේ දේශනාව කරන්නේ අම්බලට්ටිකාවේ රාජකාගාරයේ ඉඳලා. අර සූපිය පිරිවැජියයි බ්‍රහ්මදත්ත ගෝලයයි ඒ දෙදෙනාගේ කතාව ආරම්භය.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුනුරුවන්ට බැන්නා කියලා අමුතුවෙන් අමනාප වෙන්නවත් තුනුරුවන්ගේ ಗುಣ කිව්වා කියලා අමුතුවෙන් උදන් වෙන්නවත් වමනාවක් නෑ. මේ වගේ පටලවෙන්න ඕනේ මේවා ලියා ගන්න කියලා. මොකද අපි යමකෙදී එකපාරම ගැටිච්ච ගමන් අපිට ඒකේ හරි වැරද්ද හොයාගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයා බුදු ගුණ කියනවා කියලා. ධර්මය අවබෝධ නොකරපු ධර්මයට පැමිණෙච්ච නැති සරණට පැමිණෙච්ච නැති අසෘතවත් අන්ධබාල පෘථාජ්ජනයන්ට බුදුරජාණන් වහන්සේ ගුණ විදියට පේන්නේ සීලය. චූල සීල, මධ්‍යම සීල, මහා සීල. ඒ සීලය අරන් කතා කරන නමුත් තථාගතයන් වහන්සේගේ අනන්ත අවබෝධය ඉදිරියේ සීලී කියන්නේ අල්ප මාත්‍ර දෙයක්. අල්ප මාත්‍ර දෙයක් බුදු කෙනෙකුට. ඉතින් හරියට මනාව කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැඹුරින් භාග්‍යතුන් වහන්සේ පරම ගම්භීර අවබෝධ කරන්න දුෂ්කර අතක්කා වචර තරකයට හසු නොවන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය වර්ණනා කළා නම් ඒක මනා වර්ණනාවක් ඒවා. ඉතින් එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පූර්වාන්ති මුල් කරගෙන කලින් ජීවිත මුල් කරගෙන මේ ලෝක සත්වයා තුළ ආගම්වාද, දෘෂ්ටිවාද, මතවාද 18ක් හැදෙනවා. ඒ 18 තමයි සාස්වතයි කියලා හැදෙනවා. මේ ලෝකේ ඇත කියලා. ඊළඟට මේ කෙනෙකුගේ හැදෙනවා දෘෂ්ටි ඇතැන් දේවල් සාස්වතයි, ඇතැන් දේවල් අසාස්වතයි කියලා. කියන්නේ පෙලක් අනිත්‍යයි, පෙලක් දේවල් නිට්ටයයි. ලෝකයේ කෙලවරක් ඇත නැත කියලා දෘෂ්ටි හැදෙනවා. ඊළඟට අමරා වික්ෂේපවාද ඒවත් දෘෂ්ටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අදිච්ච සමුප්පන්න වාදී දෘෂ්ටි දෙකක් ඇති වෙනවා. ඔය ටික එකතු කරපුවම තමයි 18ක් දෘෂ්ටි හැදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක ගැන විස්තර කළා. අපි ඒ ටික තමයි ගිය පාර කතා කළේ. අද අපි කතා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපරාන්ත කල්පික දෘෂ්ටි. ඒ කියන්නේ අනාගතයේ මුල් කරගෙන දෘෂ්ටි ඇති වෙනවා 44ක්. දැන් බලන්න පින්වතුනි මේ ලෝක සත්වයා අතීතයයි අනාගතයයි අතරේ තමයි පටලැවෙන්නේ. වර්තමානයේ සම්පූර්ණ මුලා වෙලා වර්තමානයේ අතහැරිලම ගිහිල්ලා අතීතයේ දේකුත් අල්ලගෙන මුලා වෙනවා, අනාගතයේ දේකුත් අල්ලගෙන මුලා වෙනවා, පටලැවෙනවා. ඒකෙන් අතහැරෙන්නේ වර්තමානයේ. හැබැයි මුලාව තියෙන්නේ වර්තමානයේ. ඒ අතීතයේ ගෙවි ගිය එකක්. අනාගතයේ නොපැමිණෙන එකක්. ඒතර මේ පටලැවිල්ල තියෙන්නේ වර්තමානයේ. නමුත් එයාට අහු වෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ. අපිටත් ඕකම තමයි. අපිත් අතීතේ අනාගතේ අල්ලගෙන පටලැවෙන තාක් වර්තමානයේ අත්හැරෙනවා. ඕක තමයි ධර්මයේ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාගතේ අපරාන්ත කල්පික දෘෂ්ටි මතවාද 44ක් තියෙනවා. ඒකෙන් මරණින් මතු ආත්මයක් තියෙනවා, ඒක සංඥා සහිත ආත්මයක් කියලා ආගම්වාද 16ක් තියෙනවා. මරණින් මත්තේ ආත්මයක් තියෙනවා, ඒක සංඥා හැඟීම් දැනෙන ආත්මයක් මරණින් මත්තේ තියෙනවා කියලා ආගම් 16ක් තියෙනවා, දෘෂ්ටි 16ක්. මොනවද? පෙලක් සමන බ්‍රාහ්මණවරු කියනවා ආත්මය කියන එක රූපෙන් හැදිච්ච දෙයක්, සතර මහා ධාතුන්ගෙන්. මරණින් මත්තේ මේක නිට්ටය වෙනවා, සංඥාමය නිට්ටයයි, සංඥාමය එකක් මේ ආත්මේ. සංඥා සහිතව නිට්ටය වෙලා යනවා. ඒ කියන්නේ මරණින් මත්තේ නිට්ටය හැඟීම් දැනීම් තියෙන ජීවයක් බවට පත් වෙනවා, ආත්මයක් බවට පත් වෙනවා. එතකොට ඔය පළවෙනි දෘෂ්ටිය. දෙවෙනි දෘෂ්ටිය මේ ආත්මයක් තියෙනවා, ඒක අරූපී. ආත්මයක් තියෙනවා, ඒක අරූපී. මරණින් මත්තේ මේක නිට්ටය වෙනවා. ඒ වගේම සංඥාවක් දැනෙනවා මේ අරූපීට.
ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා දෘෂ්ටියකට එනවා මේ ආත්මය කියන එක රූපිත් නෑ අරූපිත් නෑ. හැබැයි මරණින් මත්තේ ඒ සංඥාමය ආත්මය නිට්ටය වෙනවා. ඊළඟ එක්කෙනා දෘෂ්ටියක් ආගමක් ප්‍රකාශ කරනවා. ඒ තමයි මේ ආත්මය කියන එක කෙලවරක් තියෙන එකක්. ආත්මයට කෙලවරක් තියෙනවා. ඒක ඒ සංඥාමය ආත්මේ මරණින් මත්තේ මේ නිට්ටය වෙනවා. ඊළඟ කෙනා ආගම ඉදිරිපත් කරනවා මේ ආත්මයට කෙලවරක් නැහැ. මරණින් මත්තේ සංඥාමය ආත්මේ නිට්ටය වෙනවා. ඊට පස්සේ ඊළඟ කෙනා අදහස් ඉදිරිපත් කරනවා මේ ආත්මයට කෙලවරක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. මරණින් මත්තේ සංඥාමය ආත්මය නිට්ටය වෙනවා. ඊළඟ කෙනා අදහසක් ඉදිරිපත් කරනවා මේ සංඥාමය ආත්මයක් ඇත්තෙත් නැති ස්වභාවයටපත් වෙලා තියෙනවා. මරණින් මත්තේ සංඥාමය ආත්මය නිට්ටය වෙනවා. ඊට පස්සේ ඊළඟ කෙනා කියනවා මේ ආත්මය කියන එක සංඥාවෙන් යුතු දෙයක්. ඒ නිසයි සංඥාමය ආත්මේ මරණින් මත්තේ නිට්ටය වෙන්නේ. ඊළඟ කෙනා කියනවා මේ සංඥාව මේ ආත්මය කියන එක නානා සංඥා තියෙන එකක්. මරණින් මත්තේ නිට්ටය වෙනවා සංඥාමය ආත්මය. ඊළඟට කියනවා මේ ආත්මය කියන එක කුඩා දෙයක්. කුඩා සංඥාවකින් හැදිලා තියෙන්නේ. මරණින් මත්තේ සංඥාමය ආත්මය නිට්ටයයි. තව එක්කෙනෙක් කියනවා මේ ආත්මය කියන එක අප්‍රමාණ සංඥාවකින් හැදිලා තියෙන්නේ. ඒක මරණින් මත්තේ ඒ සංඥාමය ආත්මය නිට්ටය වෙනවා. තව එක්කෙනෙක් කියනවා මේ ආත්මය කියන එක ඒකාන්ත සැපයෙන් යුක්තයි. මරණින් මත්තේ සංඥාමය ආත්මය නිට්ටය වෙනවා. ඊළඟ කෙනා කියනවා මේ ආත්මය කියන එක ඒකාන්තයෙන් දුක් සහිත එකක්. මරණින් මත්තේ සංඥාමය නිට්ටය බවට පත් වෙනවා. ඊළඟ කෙනා කියනවා ආත්මය කියන එක සැප දුක දෙකෙන් යුතු දෙයක්. ඒක මරණින් මත්තේ නිට්ටය වෙනවා. ඊළඟ කෙනා කියනවා ආත්මය කියන එක දුක් සැප රහිත දෙයක්. මරණින් මත්තේ ඒ සංඥාමය ආත්මය නිට්ටය වෙනවා. එතකොට මේ විදිහට අනාගතේ මුල් කරගෙන සංඥා ආත්මය සංඥා සහිතයි ඒක නිට්ටයයි කියලා ආගම් වාද දෘෂ්ටි 16ක් ඇති වෙනවා. ඉතින් මේ හැම ඒ 16ෙම තියෙන ප්‍රශ්නේ මොකද්ද? ආත්මයක් කියලා එකක් හොයනවා. ආත්මයක් අල්ලාගත්ත නිසාමයි මේ තියෙන්නේ. බලන්න හේතුඵල දහමින් කොච්චර ප්‍රශ්න විසඳෙනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම අවබෝධ කළා. ඒ තමයි මේ දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා බැඳිලා ඒ ග්‍රහණය වෙච්ච නිසා බැඳිච්ච නිසා මේ සත්වයේ උපදින විදිය බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ මීට එහා උත්තරීතර දේවලුත් දන්නවා. ඒත් බුදුරජාණන් වහන්සේ මම මේවා දන්නවනේ කියලා ග්‍රහණය වෙලා නැහැ ඒ අවබෝධයට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටි වලට අසු නොවිච්ච නිසා ඇතුලේ සංසිඳිලා නිවිලා සැනසීලා වාසය කරනවා. ඉතින් මේ දෘෂ්ටි ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් සියලු පටලැවිලි වලින් නිදහස් වෙලා සැනසෙල්ලේ වාසය කරනවා. ඉතින් ආන්න බුදුරජාණන් වහන්සේගේ ඔය අනන්ත අවබෝධය කවුරු හරි කියනවා නම් එයා බුදුරජාණන් වහන්සේගේ ගම්බීර වූ නුවණ මුල් කරගෙන ප්‍රශංසා කළා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය ගුණ කියනවා නම් එහෙමයි කියන්නේ. ඊළඟට පින්වතුනි අනාගතේ මුල් කරගෙන තව හට ගන්නවා. මේ මැරිලා ගියාට පස්සේ සංඥාවක් නැහැ කියලා. ඒකට කියනවා උද්ධමාඝාතනික අසඤ්ඤවාදය කියලා. කලින් තිබ්බේ උද්ධමාඝාතික සංඥාවාදය. ආකාර 16යි. මෙතන තියෙනවා උද්ධමාඝාතික අසඤ්ඤවාදය ආකාර 8යි. ඉතින් මරණින් මත්තේ සංඥා රහිත ආත්මය නිට්ටය වෙනවා කියන එකයි කියන්නේ.
ඒකේ තියෙනවා ආත්මේ රූපවත්, ආත්මේ අරූපී, ආත්මේ රූපී වෙන්නත් පුළුවන්, අරූපී වෙන්නත් පුළුවන්. ආත්මේ රූපීත් නෑ, අරූපීත් නෑ. ආත්මයට කෙලවර, ආත්මය කියන එක කෙලවරක් තියෙන එකක්. ඊළඟ කෙනා කියනවා ආත්මය කියන එකට කෙලවරක් නෑ. ආත්මේ කෙලවරක් ඇති නැති ස්වභාවය තියෙන්නේ. ආත්මයකට කෙලවරක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. හැබැයි මේක මරණින් මත්තේ මේ අරූපී ආත්මේ, අසඤ්ඤා රහිත ආත්මය නිට්ටය වෙනවා කියලා එයා මේ ඒ 8 දෙනා ආගම් 8ක දෘෂ්ටි පතුරවනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේක අවබෝධයෙන්ම දන්නවා. අවබෝධයෙන්ම දකිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිවි සැනසීලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අය මේ දෘෂ්ටිවල පටලැවිලා, මේ අය ඒ දෘෂ්ටිවල පැටලෙවිච්ච නිසා යන ලෝක ආපහු ඉපදෙන විදිය පවා දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මම මේවා දන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ඥානය, ඒ දැනුම, ඒ අවබෝධය ග්‍රහණය කරගෙන නැහැ. මේ කිසිම දෘෂ්ටියකට පටලෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ ඇතුළෙම නිවිලා ඉන්නවා. අභ්‍යන්තරේ නිවිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය මුල් කරගත්ත මේ ඇතිවෙච්ච මේ දෘෂ්ටිවල ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ යථා භූතයෙන්ම දන්නා දකිනා නිසා සියලු පටලැවිලි ඉක්මවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අමා නිවනේ සැනසෙල්ලේ වාසය කරනවා. ඉතින් මේවා තමයි කිව්ව ගුණ. මේ ලෝකේ කිසි කෙනෙකුට මේ දෘෂ්ටි ගැටමාලා මේවා හිතා ගන්නවත් බෑ. මේ වාගේ ලෝකේ 62ක් ආගම් තියෙන බව, ඒ ආගම් හැදිච්ච විදිය විස්තර කරපු වෙන කෙනෙක් ගැන කියන්න පින්වත්නි. මේ තුන් ලෝකෙටම මේ ආගම් විස්තර කරන්නේ, මේ ආගම් හැදුනේ මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට මේවා විස්තර කරන්න බෑ. ඒකයි මේ මහ පොළොව කම්පා වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව 8 දිනෙකට ආයතව ආගම් 8ක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ උද්ධමාඝාතනික නේව සංඤී නා සංඤී වාදය. ඒ කියන්නේ මරණින් මත්තේ ආත්මයක්, සංඥාවේ ඇත්තෙත් නැති ආත්මයක් නිට්ටය වෙනවා කියලා. රූපවත් වේවා ආත්මය, අරූපවත් වේවා ආත්මය, ඊළඟට රූපී අරූපී වේවා, රූපීත් නොවන අරූපීත් නොවන, ඒ වගේම කෙලවරක් ඇති, කෙලවරක් නැති, කෙලවරක් ඇති නැති, කෙලවරක් ඇත්තෙත් නැති ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒක මරණින් මත්තේ සංඥා ඇත්තෙත් නැති ඒ ආත්මය නිට්ටය වෙනවා කියලා 8 දෙනෙක් එතන ආගම්වාද ප්‍රකාශ කරනවා. ඒතර මේ දෘෂ්ටිවාද 8 ලෝකේ පැතිරී පවතිනවා. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි මතවාද දන්නවා, දකිනවා. ඒ කියන්නේ මේ දෘෂ්ටියෙන් මුල් කරගෙන මේ අය මැරිලා යන ලෝක පවා බුදුරජාණන් වහන්සේට උප්පත්තිය පවා පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැනගෙන අවබෝධයට ග්‍රහණය නොවි, ඒ අවබෝධය මගේ කියලා අල්ලගන්න නැතුව වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට පටලැවෙන්නේ නැති නිසා අභ්‍යන්තරේ නිවිලා වාසය කරනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ස්පර්ශයෙන් හටගන්න වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ මනාව අවබෝධ කරගෙන පටලැවෙන්නේ නැතුව වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ සත්වයා තව ආකාර 7කට පටලැවෙනවා, මතවාද හදා ගන්නවා. උච්ඡේදවාදය. උච්ඡේදවාදය කියන්නේ මරණයන් මත්තේ පැවැත්මක් නැහැ, විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා කියන අදහසට. එයාලා කියනවා මේ 8 දෙනා මෙහෙම කියන්නේ 7 දෙනෙක්නේ. මෙතන තියෙනවා එක්කෙනෙක් කියනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්, මව්පියන්ගේ එක්වීමෙන් හටගත් මේ රූපීමේ ආත්මය මරණින් මත්තේ විනාශ වෙලා යනවා. එක්කෙනෙක් කියනවා. ඕනේ මරණින් මත්තේ නෑ. ඒ කියන්නේ මැරිච්ච ගමන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒතුළු දැන් ලෝකේ ගොඩාක් අයගේ තියෙන එකනේ මැරෙනවා මේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි කියලානේ. උච්ඡේද දෘෂ්ටිය. මරණින් මත්තේ උපතක් තියෙනවා කියලා පිළිගන්නේ නෑනේ. ඒතර ගොඩාක් අය හිතන්නේ මරණින් මත්තේ දෙවියන් වහන්සේ ළඟට ගිහිලා නිට්ටය වෙනවා කියලානේ. ඒතර මේ උච්ඡේද දෘෂ්ටි නෙමෙයි. සාස්වත උච්ඡේද දෘෂ්ටි වලනේ පටලැවෙන්නේ.
ඊට පස්සේ තියෙනවා ඊළඟ කෙනා කියනවා නෑ එහෙම වෙන්නේ මේ ආත්මයෙන් මැරිලා ගිහිල්ලා දෙවියන් අතරට යනවා. ඊට පස්සේ දෙවියන් අතරට ගියාට පස්සේ දෙවියෝ මේ ඒ දෙවියන්ගෙන් චුත වුණාට පස්සේ අනේ මේ නැත්තනම නැති වෙලා යනවා. ඒ දෙවියන් වහන්සේ ළඟට ගියාට පස්සේ මේ ප්‍රශ්න ඉවරයි. එතනින් එහාට දුකක් නැහැ කියන එකනේ. ඒතර බලන්න මේ උච්ඡේදවාදය. ඊට පස්සේ ඊළඟ කෙනා කියනවා නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මේ දෙවියන් අතරට ගිහියාට පස්සේ එතනින් දෙවියන්ගෙන් මනෝමය කයක් ලැබෙන ලෝක තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ මේක නිදහස් වෙනවා. ඊළඟ කෙනා කියනවා නෑ එහෙම නැති වෙලා යන්නේ මේ රූපී ස්වභාවයේ සතර මහා ධාතු ස්වභාවය ඉක්මවලා යන්න ඕන ආකාසානං ඡායතනෙට. ආකාශය අනන්තයි කියලා අරූප ධානයකට. එතෙන්ට ගියාම මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. එතන තමයි නිවන් දකින්න තැන. ඊළඟ කෙනා කියනවා නෑ 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 ආකාසානං ඡායතනෙ නෙමෙයි. මේ විඥානය අනන්තයි කියලා හිතට අරමුණක් කරන් හිත එකඟ කරන්න ඕන. එතන තමයි තියෙන්නේ සියල්ල නැති වෙන තැන. විඥානං ඡායතනෙ. එක්කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි. ඒ විඥානං ඡායතනෙ ඉක්මවලා කිසිවක් නෑ කියන අරමුණෙන් ඒ අරූපය තුල හිත එකඟ කරන්න ඕන. එතකොට කිසිවක් නෑ ආකින්චඤ්ඤායතනය. එතනින් සියලුම දේවල් නැති වෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා නෑ ඒ ඉක්මවලා ආකින්චඤ්ඤායතන ඉක්මවලා ඒතං සන්තං ඒතං පනීතං මේමයි සාන්ත මේමයි ප්‍රනීත කියන අරමුණ හිතේ පවත්වලා නේව සංඥා නා සංඥායතනෙට හිත ගන්න ඕන. එතකොට නම් එතනින් ප්‍රශ්නේ විසඳෙනවා කියලා කට්ටිය කියනවා. ඕක තමයි උච්ඡේදවාදය. එහෙනම් ඒ කාලේ අරූප ධ්‍යාන වඩපු අයටත් තිබිලා තියෙන උච්ඡේදවාදය. එතනින් එහාට කිසිවක් නැහැ කියන එක. ඒතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේකත් දන්නවා. මේ අය මේ දෘෂ්ටි ගහණය කරගෙන ඉඳලා මැරිලා යන තැනුත් දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කිසිම දෙයකට භාග්‍යතුන් වහන්සේ මේ කිසිම දෘෂ්ටියකට බැඳීමක් නැති නිසා ඇතුළේම නිවිලා. මේ අය මේ දෘෂ්ටි වලට පැටලෙවිලා දෘෂ්ටි ස්පර්ශයෙන් හටගත් වේදනාවන්ට අහු වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ එහි ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ දන්නවා. මේ සියලු ගැටවලින් නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් ඔන්න ಗುಣ කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ මේ සියල්ල අවබෝධ කරගෙන ඒ සියල්ලෙන් නිදහස් වෙලා හිටපු භාග්‍යතුන් වහන්සේගේ ගාම්භීර වූ ගුණ නුවණ කියනවා නම් අන්න ඕක සුදුසුයි. ඉතින් බලන්න ඒ කාලේ ලෝකයේ ආගම් කියලා කොච්චර දේවල් තිබ්බද? ඒ සියල්ලගෙන් අපගේ භාග්‍යතුන් වහන්සේ නිදහස් වුණා. ඉතින් පින්වත්නි, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පින්වත් මහණෙනි ඊළඟට පිරිසක තව පස් කණ්ඩායම් පහක් ඉන්නවා. එයාලට දෘෂ්ටියක් ඇති වෙනවා දිට්ඨ ධම්ම නිබ්බානවාදය කියලා. මේ ජීවිතේදීම නිවන් දකින්නේ මෙහෙමයි කියලා එයාලා මේ ආගම් පහක් තියෙනවා. ඒ එක පිරිසක් කියනවා මේ ජීවිතේ ඒ ආගම් පහෙන් පළවෙනි එක මේ ජීවිතේ හැකිතා කන් සැප විඳින්න ඕන. මේ ජීවිතේ හැකිතා කන් සැප විඳින්න ඕන. ඒක තමයි නිවන. දැන් ඒකනේ කියන්නේ ලොකු අනේ මේ කෙල්ල මේ ගෙදරින් දුන්නා නම් නිවන් දැක්කා වගේ. ඔය දෘෂ්ටි. ඊතර කාමේ අනේ ගයක් හදාගත්තා නම් වාහනයක් ගත්තා නම් දරු පවුල් වුණා නම් ඊළඟට ඒ වගේ නොයේක් දේවල් හිතනවා. ඒ ඔක්කොම පංචකාමීත් එක තියෙන්නේ. ඕන්න දිට්ඨ ධම්ම නිබ්බානවාදේ පළවෙනි එක. අනිත් අය කියනවා ඒක මේ පංචකාමයේ භුක්ති විඳලා සැපක් සොම්නසක් ප්‍රීතියක් හට ගන්න බව හැබැයි මේ පංචකාමයේ අනිත්‍යයි. වෙනස් වෙනවා. ඊළඟට දුක් සහිතයි, පීඩා සහිතයි. ඊළඟට කෙලෙස් සහිතයි. එහෙම නෙවෙයි. මේ පංචකාමයේ තියෙන පීඩා ඉක්මවලා ගිය විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. කාමයෙන් ඉක්මවා ගිය විවිධ අකුසල ධර්මයන් ඉක්මවා ගිය
විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් යුතු විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ සහිත පළවෙනි ධ්‍යානෙ විවේකජම් ප්‍රීති සුඛං විවේකයෙන් හටගත්ත ප්‍රීති සැපේ ඇති පළවෙනි ධ්‍යානෙ තුල හිත වාසය කරනවා. ආන්න එතෙන්ට ගියා නම් ඒක තමයි නිවන කියලා. එතකොට පළවෙනි ධ්‍යානෙට හික්මවලා තියෙනවා තව ශ්‍රමණ කණ්ඩායම් ටිකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පිරිසක් මේ හික්මවලා තියෙනවා. එයාලා කිව්වා ඕක ඔහොම සමාධියක් තියෙන බව හැබෑව. දැන් මේ තියෙන්නේ ආගම්වාද ඉදිරිපත් කරන අය තමන්ගේ හිත ගන්න පුළුවන් උපරිමයට අරන් එතන නිවනයි කියලා කියනවා. එතකොට දැන් ඊළඟ පිරිස කියනවා මේ ඕක ඇත්ත. නමුත් මේ විතක්ක ਵਿਚාර කියන එක ඕලාරිකයි ගොරෝසුයි. ඒ නිසා ඒ ඉක්මවලා ගිය සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානෙට පැමිණ වාසය කරනවා නම් ඒක තමයි මේ නිවන කියලා. දැන් බලන්න නිගණ්ඨනාථ පුත්ත දෙවෙනි ධ්‍යානෙ විශ්වාස කළේ නෑනේ. ඒතකොට එහෙනම් නිගණ්ඨනාථ පුත්තගේ උපරිම විශ්වාසය තිබිලා තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ. මොකද නිගණ්ඨනාථ පුත්ත අහනවානේ චිත්ත ගෘහපතිතුමාගෙන් විතක්ක ਵਿਚාර සංසිඳවන සමාධියක් ගැන ශ්‍රමණ බවක් ගෞතමයන් කියන ඔහේ එක පිළිගන්නවද කියලා. අනේ මම පිළිගන්නේ නැහැ කිව්වා චිත්ත මේ ගෘහපතිතුමා. අනේ සාදු මේ බලන්නකෝ අන්න බණ අහන්න ගියාට ඇත්ත කතා කරන මිනිස්සෙක්. ඊට පස්සේ චිත්ත ගෘහපතිතුමා කිව්වා විතක්ක ਵਿਚාර ඉක්මවා ගිය දෙවිනි ධ්‍යානේ මම කැමැති තාක් පැහැස වාසය කරනවා. ඒතර මමම ඒක උපදව වාසය කරනවා නම් මම මේ තවක් කෙනෙක් කියන එක විශ්වාස කරන්න ඕනේ නැහැ කිව්වා මට. එතකොට දැන් ආයෙ නිකන්ට කියනවා මේ බලාපන් මේකගේ තියෙන කපටිකම කියලා චිත්ත ගෘහපතිතුමාට බයින්ඩ ගත්තා. චිත්ත ගෘහපතිතුමා කෝ ඉස්සල්ලා ප්‍රශංසා කරපු එක ඇත්තනම් දැන් බයින් එක වැරදි. දැන් බයින් එක වැරදි නම් ඉස්සල්ලා ප්‍රශංසා කරන එක මේ වැරදි. කියලා කිව්වා මං එහෙනම් ප්‍රශ්නයක් අහනම් එක කියන්නේ මොකද්ද? දෙක කියන්නේ මොකද්ද? කිකිය ප්‍රශ්න අහන්න ගත්තා. එක්කෙනෙකුටවත් උත්තරයක් දී ගන්න බෑ. ඉතින් නිගණ්ඨයෝ ටික සලිත කරලා චිත්ත ගෘහපතිතුමා එතනින් නැගිටලා එනවා. එතකොට ඒ වගේ කාලේ පළවෙනි ධ්‍යානෙන් එහාට සමහර අය දැකලා නැහැ. සමහර අය දෙවෙනි ධ්‍යානෙ. දැන් මේ අය දෙවෙනි ධ්‍යානෙ නිවන කියලා හිතනවා. සමහර අය කියනවා දෙවෙනි ඔහොම ධ්‍යානයක් තියෙනවා තමයි. ඒ වුණාට ඕකේ තියෙන ප්‍රීතිය කියන එක මේ සැපේ ඕකේ තියෙන සැපය ගොඩාක් ඕලාරිකයි. කියලා ඊට පස්සේ ප්‍රීතියෙන් වාසය කරන තුන්වෙනි ධ්‍යානෙට මේ සංවදිනවා. ප්‍රීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සතෝච සම්පජාන සුඛංච කායන පරිසංවේදී. ප්‍රීතිය තමයි ඔතන තියෙන ඕලාරිකදී සැපය හිතේ පවත්වාගෙන තියෙන සමාධියත් එක්ක වාසය කරනවා කියලා තුන්වෙනි ධ්‍යානෙ කියනවා. මේක නිවන. ඊට පස්සේ පිරිසක් කියනවා නෑ ඔහොම එකක් තියෙනවා තමයි. ඒ වුණාට සැපයත් ප්‍රහාණය කළා දුකත් ප්‍රහාණය කළා උපේක්ෂාවෙන් හටගත්ත හොඳ පිරිසිදු සමාධියක් තියෙනවා. කලින්ම සොම්නස් දොන්නස් නැති වෙච්ච. ඒ තමයි හතරවෙනි ධ්‍යානෙ. ආන්නේ ධ්‍යානෙ තුල නම් අමා මහ නිවන තියෙනවා කියලා හතරවෙනි ධ්‍යානෙ නිවන විදියට දකිනවා. ඒතකොට ඒ කාලේ කොහොමද තිබ්බේ? ඉතින් ඒ කාලේ නිවන් හොයාගෙන ගියාට පස්සේ මේ වගේ තමයි නවතින්නේ. ඒකනේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ නිවන සොයාගෙන යද්දී ගුරුවරු දුන්න අග්‍රම තැන් දුන්නේ නේව සංඥානා සංඥායතනෙට යනකම්. ඉතින් ඒ නිසා නමුත් මහ බෝධිසත්වයන්ගේ ප්‍රඥා ස්කන්ධයට හැම වෙලාවෙම ගෝචර වුණා මෙතනත් උපතක් තියෙනවා කියලා. ඒ නිසා මේ සියල්ල ඉක්මවා ගිය අමා මහ නිවන ලබා ගැනීම පිණිස ඒ බුදුරජාණන් වහන්සේ ගමන් මාර්ගයේ ගමන් කළා. ඉතින් ලෝකයා මේ ආගම් වල බැසගෙන හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ස්වභාවයේ මේ ditta ධම්ම නිබ්බානවාදය කියන එක කොහොමද ඇති වුනේ මොකද්ද මේකේ ස්වභාවය කියලාත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයාලා මේ දෘෂ්ටි ග්‍රහණය කරගෙන ඉඳලා මැරිලා කොහෙද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැනගත්තාට ඒ කිසිම දෙයකට ග්‍රහණය වෙලා නැහැ. මේ කිසිම දෘෂ්ටියකට තමන් ග්‍රහණය වෙලා නැති නිසා ඇතුළෙම නිවිලා ඉන්නේ. ඉතින් මේ ලෝක සත්වයා මේ දෘෂ්ටිවාදයෙන් හටගත් වේදනාවේ
ලෝක සත්වයාගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන සැනසille නිදහස් වෙලා සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න අපරාන්ත කල්පික මතවාද 44. දැන් ඔතන තියෙනවා 44ක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ 44ම භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. ඒ 44ම පිළිපදින අය මැරිලා කොහෙද යන්නේ කියලා අවබෝධ කළා. ඒ දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේව දකින අවබෝධය මම මගේ කියලා ග්‍රහණය කරගත්තේ නැහැ. මේ කිසිම දෘෂ්ටියකට නොපැමුණ බුදුරජාණන් වහන්සේ ඇතුළේම නිවිලා වාසය කළා. බුදුරජාණන් වහන්සේ මේ කිසිවකට නොඇලී මේ දෘෂ්ටි මතවාද ස්පර්ශයෙන් හටගත් වේදනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ දන්න බුදුරජාණන් වහන්සේ සියල්ලෙන් නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් ಗುಣ කියනවා නම් ඔහොම තමයි කිව්වා ಗುಣ කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අවබෝධය ගාම්භීරයි පින්වත්නි. ගාම්භීරයි. ඒතුළු මේක තේරෙනකොට තමයි පුදුම සහගත හිතෙන්නේ. මේක තමයි පුදුම සහගත බුදු ගුණ. ලෝකේ කිසි කෙනෙකුට මේවා හිතන්න බෑ. ඒකනේ මිහිමල්ල කම්පා වෙන්නේ. දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් මේකේ අගමුල පේන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ විදිහට පූර්වාන්ත අපරාන්ත මුල් කරගෙන මේ විදිහට මතවාද 62ක් හැදෙනවා. ඒ පූර්වාන්තේ මුල් කරගෙන 18යි අපරාන්තේ මුල් කරගෙන 44යි. මේ සියලු මතවාද ගැන භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒවා මුල් කරගෙන සත්වෝ මැරිලා උපදින හැටිත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට බුදුරජාණන් වහන්සේ ඇලීමක් ඇති කරගෙනත් නැහැ. ඒ සියලු මේ දෘෂ්ටි 62කින්ම නිදහස් වුණ බුදුරජාණන් වහන්සේ ඇතුලේ නිවි සැනසී ඇතුලේ නිවාගෙන වාසය කරනවා. ඇවිලිලා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 62ේම ඉන්න සත්වයා ස්පර්ශයේ විඳින වේදනා වංගේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණී බුදුරජාණන් වහන්සේ දැනගෙන අවබෝධ කරගෙන නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි සාස්වතවාදී දෘෂ්ටි 4ක් තියෙනවා. ඒ 4ම ඔවුන්ගේ නොදැක්මයි. ඔය 4ම විඳීමකට අයිති දෙයක්. ඊළඟට තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් ඕක තැති ගැනීමක්. ඒ වගේම සාස්වත අසාස්වත කියන දෘෂ්ටි දෙකම තියෙන ආගම්වාද 4ක් තිබ්බා. ඒකත් ඒ අයගේ නොදැනීම විඳීමකට අයිති දේවල් ඕවා. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක් ඕක. ලෝකේ අන්තවද්ද අනන්තවද්ද කියලා දෘෂ්ටි තිබ්බ 4ක්. ඒ ඔක්කොම ඔවුන්ගේ නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවකට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක්. අමරා වික්ෂේපවාද 4ක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔවුන්ගේ ඒක නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක්. ඒ වගේම අදිච්ච සමුප්පන්නවාද 2ක් තිබ්බා. ඒ සියල්ලම ඔවුන්ගේ නොදැනීමක් විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක්. මේ විදිහට පූර්වාන්ත මුල් කරගෙන දෘෂ්ටි 18ක් ඇති වුණා. ඒ 18ම නොදැනීම. විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක්. ඊළඟට තියෙනවා උද්දුමාතක සංඤීවාද 16ක්. ඒ 16ම නොදැනීමක්. තෘප්තියකට අයිති දෙයක්. විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක්. ඒ වගේම තිබුණා උද්ද මාඝාතනිකා අසඤ්ඤීවාදය. ඒ උද්ද මාඝාතනිකා අසඤ්ඤවාදය 8ක් තිබ්බා. ඒ 8ම ඔවුන්ගේ නොදැනීම විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවෙන් බැඳුන ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීමක්. ඒ වගේම උද්ද මාඝාතනිකා නේව සංඥා නාසඤ්ඤා වාද තිබුණා 8ක්. ඒ 8ම ඔවුන්ගේ නොදැනීම විඳීමකට අයිති ඒවා. ඒ වගේම තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ එක කැළඹීමක් තැති ගැනීමක්.
උච්ඡේදවාද 7ක් තිබ්බා. ඒකත් ඔවුන්ගේ නොදැනීමක්, විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණිච්ච ඔවුන්ගේ තැති ගැනීමක්, ඒ වගේම කැළඹීමක්. ඒ වගේම ditta ධම්ම නිබ්බානවාද 5ක් තිබ්බා. මේ පහම නොදැනීමක් ඔවුන්ගේ, විඳීමකට අයිති දෙයක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක්, තැති ගැනීමක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් බලන්නකෝ අපරාන්ත කල්පික දෘෂ්ටිවාද 44ක් ඔය 44ම ඔවුන්ගේ නොදැනීම. ඔය 44ම විඳීමකට අයිති එකක්. තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක් තැති ගැනීම. පින්වතුනි මේ ඔක්කොම ටික පෙර ජීවිතයක් බල්ලා හෝ ඉදිරි ජීවිතයක් බල්ලා හෝ තර්ක කළා හෝ ඒ ඔක්කොම ස්පර්ශයෙන් හටගත් ඒවානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආගම්වාද 62ම ඔවුන්ගේ නොදැනීමක්, විඳීමකට අයිති දෙයක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ කැළඹීමක්, තැති ගැනීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පූර්වාන්ත අපරාන්ත මුල් කරගෙන හටගන්න මේ ආගම් දෘෂ්ටිවාද 62ම ඔවුන්ගේ නොදැනීම නිසා ඇති වෙන්නේ. අනවබෝධය නිසා. ඒ වගේම ඔක්කොම අහුනේ විඳීමකට. ඒ වගේම තෘෂ්ණාවට පැමිණිලා ඔවුන්ගේ හිත තුළ වෙච්ච කැළඹීමක් ඕක. තැති ගැනීමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආගම්වාද 64 ගැනම බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කළා කියනවා. මේ සියල්ලම හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා. සාස්වතවාදී වූත් අසාස්වතවාදී වූත් අමරා වික්ෂේපවාදී අදිච්ච සමුප්පන්නේ ඊළඟට උද්දමාඝාතනික සංඤීවාදය අසංඤීවාදය නේව සංඥා නාසංඤීවාදය උච්ඡේදවාදය ditta ධම්ම නිබ්බානවාදය මේ ඔක්කොම ස්පර්ශපත්තියෙන් හරිනේ. අතීතයේ වෙච්ච දෙයක් දැකලා අනාගතේ වෙන දෙයක් හිතලා දැන් එයාලා සංවදින සමාධියක් ඇසුරින් ඔක්කොම ස්පර්ශයේ මුල් කරගෙන තර්ක කරලා හිතෙන් අරමුණු ස්පර්ශ කරලා ඒ විදිහට නෙමේ සියලු දෘෂ්ටි ස්පර්ශයේ මුල් කරගෙන ඇති වෙන්නේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සියලුම දෘෂ්ටි මේ දෘෂ්ටි 64ම බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා. විස්තර කළ දේශනා කරනවා මේ දෘෂ්ටි ආස්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා යන සිදුවිය නොහැකි. දැන් එයා දෘෂ්ටි ආස්වාදයක් විඳිනවානේ. මම මෙහෙම හොයාගත්තා කියලා. මම පෙර ජීවිත ලක්ෂයක් බැලුවා. එතකොට මම දැක්කා මමමයි යන්නේ මේ ලෝකෙමයි. ඒ ලෝකේ සාස්වතයි, ලෝකේ ස්ථිරසාරයි, ආත්ම ස්ථිරසාරයි කියලා සාස්වතවාදයට ආවනේ. එතකොට එයා ඒ දෘෂ්ටිය ලෝකෙට දුන්නනේ. එතකොට ඒකෙන් එයාට ආස්වාදයක් තියෙනවනේ. ආන්නේ ආස්වාදය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා කියනවා. වෙන දෙයකින් නන්නේ වෙයි කියනවා. මේ ආගම් 62ම මේ දෘෂ්ටිවාද 62ම ඒ දෘෂ්ටිවාද 62ම යාලා ඉදිරිපත් කරන්නේ හිතේ ආස්වාදයකින්. ඒ ආස්වාදය ස්පර්ශයෙන් තොරව විඳිනවා කියන එක සිද්ධ විය නොහැකි. ඒ භාග්‍යවතුන් වහන්සේ දසබල ඥාන තුල පිහිටලා මේ ධර්මයේ දේශනා කරන්නේ. සිදුවිය හැකි දේ නොහැකි දේ භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ විස්තරේ දේශනා කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 62ම විස්තර කළාය. ආයෙ විස්තර කළා දේශනා කරනවා පින්වත් මහණෙනි පුබ්බන්තාපරන්තං ආරබ්බ අනේක විහිතානි අදිවුද්ධි පදානි අභිවදන්ති ද්වාසට්ඨ්‍යාවත්තුහි පූර්වාන්තේ අපරාන්තේ මුල් කරගෙන මේ විදිහේ පැනවීම් 62ක් තියෙනවා. ඒ වස්තු 62ම සබ්බේතේ චහි පස්සායතනෙහි පුස්ස පුස්ස පටිසංවේදෙන්ති. මේ ආගම් 62ම ස්පර්ශයෙන් මුල් කරගෙන ස්පර්ශය ආයතන 6න් ස්පර්ශ කර කර තමයි විඳින්න තියෙන්නේ. මෙයාලගේ මේ ආගම්වාද මේ ඔක්කොම ආයතන 6ත් එක්කනේ තියෙන්නේ කිව්වා. ස්පර්ශ ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස
ඒ වගේනේ යාලා ඔක්කොම ටික එක්ක බලපු දෙයක්, අහපු දෙයක්, හිතපු දෙයක්, දැනිච්ච දෙයක්. ඊළඟට යාලා මෙහෙම වෙනවා කියන්නේ මනසින් ගත් අරමුණු. එතකොට ස්පර්ශ ආයතන ස්පර්ශ කරනේ මේ ආගම් මතවාද ගෙනියන්නේ. ඒවා විඳින්නේ. ඉතින් එයාලා ආගම් මතවාද වින්දනය කරනවනේ. තේසං වේදනා පච්චයා තණ්හා. ඉතින් වේදනාව යම් තැනක නම් එතන තණ්හාව තියෙනවනේ. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා උපාදානං. තෘෂ්ණාව යම් තැනක නම් උපාදානේ එතනනේ. ග්‍රහණය වෙනවනේ, බැඳෙනවනේ. උපාදාන පච්චයා භවෝ. උපාදානෙන් භවය සකස් වෙනවනේ. භවපච්චයා ජාති. භවය නිසා උප්පත්තිය සකස් වෙනවනේ. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඉතින් ඉපදෙනවා නම් එතන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ජරා මරණ තියෙනවනේ. යතෝකෝ භික්ඛවේ භික්ඛු චන්නං පස්සායතනානං සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං පජානාති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව මේ ස්පර්ශ ආයතන හයේ හට ගැනීමත් ඒ වගේම නැතිවීමත් ඒ වගේම ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කළොත් යම් කිසි භික්ෂුවක් අයං ඉමේහි සබ්බේ හේව උත්තරින් පජානාති. ඒ කෙනා මේ ආගම් දෘෂ්ටි 62ම ප්‍රහාණය කළා උත්තරීතර දෙයක් ඔහුට ලැබෙනවා. මොකද්ද? අමාමහ නිවන. දැන් අර කට්ටිය ආගම් 62ක කැරකිලා අවසානයේ පටිච්චසමුප්පාදයටමනේ වැටුනේ. හේතුඵල ධමයටමනේ වැටුනේ. එයාලා සකස් කරලා තියෙන සසරනේ. එයාලත් මෙතෙක් මෙච්චර දෘෂ්ටි ගොඩක් කියා ඉඳලා හේතුඵල ධමනේ සකස් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා මේ ලෝකේ මේ ඔක්කොම ටික හටගන්නේ ස්පර්ශ ආයතන 6 නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ස්පර්ශ ආයතන 6 ආදීනවේ ආස්වාදයේ නිස්සරණය මුලින් සමුදය අත්ංගමය හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනවේ නිස්සරණය යම්කිසි භික්ෂුවක් අවබෝධ කළා නම් ඒ භික්ෂුව මේ සියල්ලකින්ම නිදහස් වෙනවා කියනවා. බලන්න මෙයාලා මුළු ජීවිත කාලෙම මෙයාලගේ සසරටම එක එක සමාධි උපද්දවලා එක එක තර්ක විතර්ක කරලා හදාගත්ත ආගම් වාද 62ම මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරපු ගමන් ඔක්කොම ප්‍රහාණය වෙනවනේ. මේ සියලු ආගම් මතවාද ටික ඔක්කොගම හිතේ බැසගන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න බැරි නිසානේ. මේ ආයතන 6 නාම රූප නිසා හටගත්තු බවත් නාම රූප නැතිවීමෙන් නැති වී යන බවත් දන්නේ නැති නිසානේ. මේ ආයතන 6 මුල් කරගෙන සුඛක් සොම්නසයක් සැපක් සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි ආස්වාදේ කියලා දන්නේ නැති නිසානේ. මේ ආයතන 6 අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි ස්පර්ශ ආයතන 6 ආදීනවේ කියලා අවබෝධ නොකරපු නිසානේ. ස්පර්ශ ආයතන 6 කෙරේ යම්කිසි චන්ද රාගයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කිරීම තමයි නිස්සාරණීය කියලා අවබෝධ නොකරපු නිසානේ. ඉතින් මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් විස්තර කරනවා මේ ලෝක සත්වයා මේ දෘෂ්ටි ටිකට අහුනේ හරියට පුංචි වතුර පාරක්. පුංචි වතුර දිය කඩਿੱත්තකට දැලක් දැම්මා වගේ කිව්වා. පුංචි වතුර කඩਿੱත්තකට දැලක් දැම්මට පස්සේ ඒ වතුර කඩਿੱත්තේ ඉන්න මාළුව පුංචි හෝ ලොකු හෝ සියුම් දැලක් දාලා තියෙන්නේ. ඒ මාළුව උඩට ආවත් යටට ගියත් එහෙමේ දිව්වත් ඔක්කොම දැල ආස්සේ. ඒ වගේ මේ ආගම් වාද 62ක ඉන්න මේ ලෝක සත්වයා යන්නේ එන්නේ උඩ පනින්නේ යට යන්නේ හැම ඔක්කොම කරන්නේ මේ දෘෂ්ටිය ඇතුලේ ඉඳලාමයි කිව්වා.
දෘෂ්ටිය ඇතුලේ ඉඳලම තමයි ඔක්කොම ටික කරන්නේ. බලන්න පින්වතුනි දෘෂ්ටියක තියෙන භයානකකම. දෘෂ්ටිවල තියෙන භයානකකම බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මෙසේ සිද්ධ කළා. සිද්ධ කළ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා මේකේ අවසාන කොටස මේ තියෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා උච්චින්න භව නෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිට්ඨති. භික්ෂු සංඝයාට වදාරනවා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේගේ බුදු සිරුර තිබෙන්නේ මුළුමනින්ම සිඳුණු බව රැහෙන් නැතිවයි. බුදුරජාණන් වහන්සේට භව ගමනක් නැහැ. ඇයි මෙච්චර මේ වාගේ අනන්ත අපරිමාණ අවබෝධයක් තියෙන බුදුරජාණන් වහන්සේට භව ගමනක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවස්ස කායෝ ඨස්සති තාවනං දක්ඛින්ති දේව මනුස්සා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ යන්තාක් තියෙයිද ඒතාක් දෙවි මිනිසුන්ට දකින්න පුළුවන්. කායස්ස බෙහෙදා උද්දං ජීවිත පරියාදාන නනං දක්ඛින්ති දේව මනුස්සා. බුදුරජාණන් වහන්සේගේ සිරුර බිඳී යාමෙන් පස්සේ දෙවි මිනිසුන්ට කවදාවත් ආයේ බුදු සිරුර දකින්න බෑ. අපිට දැන් බුදු සිරුර දකින්න බෑ. සෙය්‍යතාපි භික්ඛවේ අම්බ පින්ඩා. පින්වත් මහණෙනි අඹ රෑනක් තියෙනවා නැට්ටක ඉතුරු වෙලා. ඒ නැට්ටකින් එක නැට්ටෙන් හැදිච්ච අඹ රෑනක් තියෙනවා. ඉතින් පින්වත් මහණෙනි ඒ අඹ නැට්ට කඩපු ගමන් ඒ නැට්ට සිඳපු ගමන් අර අඹ ටික ඔක්කොම වැටෙනව නේද කියලා ඇහුවා. ආන් ඒ වගේ බවරැහෙන් සිඳපු බුදුරජාණන් වහන්සේ බවරැහෙන් සිඳපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දකින්න තියෙන දෙව් මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තියෙන කල් විතරයි. එතනින් එහාට ආයෙ දකින්න නෑ. ඉතින් ධාතු පරිනිර්වාණය වුණාම ධාතුන් වහන්සේ නමක්වත් දකින්න නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි ආශ්චර්යයි අద్භූතයි. ස්වාමීනි මොකද්ද මේ දහම් පරයය? තස්මාති තුං ආනන්ද ඉමන් ධම්මපරියායං අත්ථ ජාලಂತಿ නං ධාරේහි ධම්ම ජාලಂತಿ නං ධාරේහි බ්‍රහ්ම ජාලಂತಿ නං ධාරේහි දිට්ඨි ජාලಂತಿ නං ධාරේහි අනුත්තරෝ සංගාම විජයෝති නං ධාරේහි. එහෙනම් ආනන්ද මේ අద్භූත දහම් පරයය ඔබ මතක තියාගන්න අර්ථ ජාලය කියලා. නැත්නම් ධර්ම ජාලය කියලා. එහෙම නැත්නම් බ්‍රහ්ම ජාලය කියලා. එහෙම නැත්නම් දෘෂ්ටි ජාලය කියලා. එහෙමත් නැත්නම් අනුත්තර සංගාම විජය දෘෂ්ටි යුද්ධයෙන් ලැබූ උත්තරීතර ජයග්‍රහණය කියලා මතක තියාගන්න කිව්වා. ඉතින් සංඝයා සන්තෝෂයටපත් වුණා. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ දසසහස්සී ලෝක ධාතු. ලෝක ධාතු 10000ක් කම්පා වුණා කියනවා මේ දේශනා කළ ඉවර වෙනකොට. ඉතින් මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා එක හඬින් බ්‍රහ්මජාල සූත්‍රය එක හඬින් සජ්ජායනා කළ ඉවර වෙනකොට අනුරාධපුරයේ මහා විහාරයේ අනුරාධපුර යුගයේ මහා විහාර භික්ෂූන් මේ එක හඬින් සජ්ජායනා කළ අවසන් වෙනකොට මිහිමණ්ඩල කම්පා වෙලා තියෙනවා. කැලණි වෙහෙරේ හිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නම මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අර්ථ වශයෙන් සිහි කළ ඉවර වෙනකොට පොළොව කම්පා වුණා කියනවා. ඒ නිසා පොළොව අතිශයින් කම්පා වුණා. මේ දෘෂ්ටි ජාලයේ ලිහිලා යනකොට. ඉතින් ඒ නිසා මේ ගැන කිය යුතු තව යමක් තියෙනවා නම් අපි ඊළඟ වැඩසටහනේ තව ටිකක් මේ බ්‍රහ්මජාල සූත්‍රය ගැන කතා කරමු. මෙතකින් මේ සූත්‍ර දේශනාව නිමා වෙනවා. මේ සියල්ල දන්නා වූ දක්නා වූ සියලු ගැට ලිස්සා වූ අපගේ බුදුරජාණන් වහන්සේ සියල්ලගෙන්ම නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ ආයතන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරපු ගමන් සියල්ලම නිදහස් වෙන බව හේතු සහිතව ප්‍රත්‍ය සහිතව ප්‍රාතිහාර්ය සහිතව විශිෂ්ට ඥාණයෙන් වදාලා. ඒ නිසා අපිට තියෙන ආයතන හයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විමසීමයි. ඒ නිසා අපිටත් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපි දෙවි හිමියෙන් තුනුරුවන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා හිතන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිටෙන් අපිට සසර දුක් ගෙවා ගන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි ආශ්‍රීමා සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ අංක 96න් 4 මුල්ලේගම හෝමාගම යන ලිපිනේ පදිංචි පින්වත්
රංජීව සෙනවිරත්න මහත්මයා, චමිලා ඉරෝෂණී මහත්මිය සහ චනුත් දුලේන් පුතා විසින්. ඉතින් මේ පින්වතුන් මේ රැස් කරගන්න හිදුනා වූ අනන්ත අපරිමාණ පුණ්‍ය සම්භාරය, ඒ වගේම දසදහසක් ලෝක ධාතු කම්පා වුණ බ්‍රහ්මජාල සූත්‍රයේ අපි ශක්ති පමණින් අපි මේ විස්තර කළේ. ඒ වගේම ඔබට විශේෂයෙන් කියවන්න ඉඩ ප්‍රස්තාව සලසලා අපි මේ පොඩි හැඳින්වීමක් විදිහට වචනෙන් වචන නෙමෙයි විස්තර කළේ පින්වතුනි සූත්‍රය. ඒ සූත්‍රයේ අර්ථයයි විස්තර කළේ. ඉතින් ඒ නිසා ඒ සූත්‍ර දේශනා කියවන්න මහානුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ බුදු ගුණ තේජස ප්‍රකට වෙන දේශනාවක්. ධම්මචක්ක දේශනාව පැවැත්වුවා වගේම බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව ප්‍රවර්තනය කරනකොට දසදහසක් ලෝක ධාතු කම්පා වුණා. ඉතින් ඒ සත්‍යානුභවයෙන් අපගේ මව් රටටත් ලෝකයටත් සෙත් වේවා. ලෙඩ රෝග දුක් කරදර පීඩා දුරු වෙලා මිනිසුන්ට සැනසෙල්ල උදා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් සතුටුව සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා පින් පමුණුවමු. ඒ වගේම පින් පමුණුවමු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පරලෝ සැපේ වේවා කියලා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි මේ විදිහේ සූත්‍ර දේශනාවක් අපි මේ විදිහට හරි කතා කරන්නේ. ඒ උතුම් බුද්ධ දේශනා පරම ගාම්භීරයි. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ පුංචි හදකට පුංචි හිතකට ඒ සූත්‍ර දේශනාවල බර, මේ සූත්‍ර දේශනාවල ගරු ගාම්භීර බව දරා ගන්නවත් බැරි තරම්. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මනාව පෙන්වලා ප්‍රසාදය ඇති කරවපු ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ වගේම සියලුම සංගරුවන අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපතුන් මේ පින් බලෙන් ධර්මාවබෝධයම ලබත්වා. ඒ වගේම අද ධර්ම දානයේ මේ පැවැත් වූ පින්වතුන් විසින් බලාපොරොත්තු වෙන පරිදි දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීමට වෙහෙස වූ ජනාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සෞඛ්‍ය සේවාවල නියුතු සියලු දෙනාටත් මාධ්‍ය ආයතනවල සියලු දෙනාටත් අප්‍රමාණ පින් අනුමෝදන් කරනවා. මේ පින් බලයෙන් සියලු යහපත රැකවරණේ චිරජීවනයේ සැලසේවා කියලා. ඒ වගේම රෝගී වූ සියලු අය සුවපත් වේවා. ඒ වගේම අංක 96න් 4 මුල්ලියගම හෝමාගම ලිපිනේ පදිංචි පින්වත් රංජීව සෙනවිරත්න මහත්මයාට, චමිලා ඉරෝෂණී මහත්මිය සහ චනුත් දුලේන් පුතාට ඒකාන්තයෙන් මේ පින් අනුමෝදන් වී නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම සසර දුකින් අත් මිදෙන්න ලැබේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් කාටත් ගුරු භවතුන්ටත් පින් අනුමෝදන් වේවා. ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා. ඒ වගේම ධර්ම දායකත්ව සපයන සියලු දෙනාට පින් සිදු වේවා. ඔබ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ අසිරිමත් සම්බුදු සරණේ පිහිටෙන් සැනසී බුදු සසුන තුළ නිවනින් සැනසෙන්න මේ පිනත් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.